නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් උදාසන ජාතික රූපවාහිනිය ඔබ වෙත තිලින කරනු ලබන සාර සංකල්ප වැඩසටහන යටතේ විපස්සනා භාවනාව පිළිබඳව ඉගෙන ගන්න, දැන කියා ගන්න, ප්‍රායෝගිකව පුහුණු කරන හැටි පිළිබඳව ඔබට යම් කරුණු කාරණා කිහිපයක් පැහැදිලි කරලා දෙන්නටයි මා සූදානම් වන්නේ, ඔබ සැදී පැහැදී සිටින්නේ. අපේ නිවේදක මහත්මයා සිහිපත් කළ පරිදි පසුගිය සතිය අපි විපස්සනාව කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කරා. අද මා බලාපොරොත්තු වන්නේ මේ විපස්සනා භාවනා මාර්ගයෙහි එක විපස්සනා භාවනා ක්‍රමයක් දියුණු කරගන්නේ, පුරුදු කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔබට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න. මේක අනුපිළිවෙලින් පෙළ ගැස්විය යුතු නිසා මම නැවත සිහිපත් කරන්නම්. විපස්සනා කියන්නේ විශේෂයෙන් දැකීම, විශේෂයෙන් බැලීම කියන අදහස දෙන පදයයි. එතකොට දැන් විශේෂයෙන් බලන්න ඕන, විශේෂයෙන් බැලිය යුත්තේ කවරක් දෙසද, කුමක් දෙසද කියන කාරණාව අපි මෙහිදී අවධාරණය කර ගන්නට ඕන. විශේෂයෙන් බැලිය යුත්තේ කුමක් දෙසද, විශේෂයෙන් බැලිය යුත්තේ ඇයි කියන කාරණාව. පින්නතුනි, ඔබ අපි හැම දෙනාටම පොදුවේ පාවිච්චි කරන වචනයක් තියෙනවා සත්වයා කියලා. අපි හැමෝටම සත්වයා කියන. අපි සබ්බේ සත්තා කියලා කියන්නේ සියලු සත්වයෝ. ඇයි සත්වයා කියලා කියන්නේ? ඔබ මොහොතක් කල්පනා කරලා බැලුවද ඇයි මට සත්වයා කියන්නේ? ඔබට ඕන තරම් එක එක්කෙනා මිනිහනම් මා සතා කියලා ඇති. හැබැයි ඇයි ඔබට සතා කියන්නේ? ඇයි ඔබට සත්වයා කියන්නේ කියලා ධර්මානුකූලව ඔබ විවරණය කරගෙන තේරුම්ගෙන තියනවද? සංස්කෘත වචනයක් තියෙනවා ආසක්ත වෙනවා කියලා. ආසක්ත වෙනවා කියලා කියන්නේ ඇලෙනවා කියන එකටයි. ඇලෙන්නේ කොහොමද? ආකාර තුනකින් ඇලෙනවා. හෙවත් අල්ල ගන්නවා. කොහොමද අල්ලගන්නේ? ඒතං මම, මේක මගේ කියලා අල්ල ගන්නවා. ඒසෝ හමස්මි, ඒසෝ අහං අස්මි, මේ තුල තමයි මම ඉන්නේ කියලා අල්ල ගන්නවා. ඒසුමි අත්තා, මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ල ගන්නවා. ඔන්න ඔය විදිහට ආකාර තුනකින් අල්ල ගන්නවා. එතකොට මේ ආකාර තුන දිහා අපි විමසලා බැලුවොත් ඒතං මම කියලා අල්ල ගන්නකොට එතන තියෙන්නේ මොකද්ද? මගේ කියලා ගන්න සංකල්පය. මේක මගේ කියලා අල්ල ගන්නකොට එතන තියෙන්නේ තණ්හාව. ඊළඟට ඒසෝ අහං අස්මි, ඒසෝ හමස්මි, මේ තුල මම ඉන්නවා කියලා හිතලා අල්ල ගන්නකොට එතන තියෙන්නේ මානය. ඊළඟට ඒසෝ මේ අත්තා, මේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතලා අල්ලගන්න. එතන තියෙන දෘෂ්ටියක්, මිත්‍යා දෘෂ්ටිය, දිට්ඨි. එතකොට ඔන්න වචන තුනක් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කාරණා හරහා: තණ්හා, මාන, දිට්ඨි. මේ කියන වචන තුනට කියන පොදු වචනයක් තියෙනවා. ඒ තමයි ත්‍රිවිධ මඤ්ඤණා. අහලා තියෙනවද? මඤ්ඤණා කියන වචනේ. මඤ්ඤං කියන එක නම් ගොඩක් වෙලාට අහලා ඇති. මඤ්ඤණා කියලා කියන්නේ හැඟීම, හැඟෙනවා, ෆීල් වෙනවා, දැනෙනවා, මට හිතෙනවා කියලා හිතන්නේ. ආන්නේ විදිහට ගන්නවා.
ඒතර කුමක් සම්බන්ධයෙන්ද මේ විදිහට කල්පනා කරන්නේ? මේ විදිහට හිතන්නේ? ඒ වෙන දෙයක් සම්බන්ධයෙන් නෙවෙයි. මේ පංචස්කන්ධය සම්බන්ධයෙන්. මොකද්ද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ කියන පංචස්කන්ධය සම්බන්ධයෙන් ත්‍රිවිධ මඤ්ඤණාවෙන් කටයුතු කරන. තණ්හා මාන දිට්ඨි වශයෙන් කල්පනා කරලා මේ පංචස්කන්ධය අල්ලාගෙන ඉන්න උපාදානය කරගෙන ඉන්න කෙනාට කියන නම තමයි සත්වය. එතකොට තව විදිහකට ගත්තොත් මේ පංචස්කන්ධය කියලා කියන්නේ අපි හැමෝටම මේ දීර්ඝ සංසාර ගමනේ සැරිසරන්න ලැබිච්ච වාහනයක් වගේ. දැන් අපි අපේ එක එක්කෙනාගේ වාහනවලට එක එක කාල තියෙනවා. දැන් පරණයි නේද? අවුරුදු 40 ගණන් පරණ වාහන තියෙනවා. 30 ගණන් පරණ වාහන තියෙනවා. සමහර වෙලාවට මේ බණ අහන ගොඩක් අය පදින වාහන නම් 60 70 80 බහුවෙච්ච හැට එන්න පුළුවන් නේද? ඒතකොට මෙන්න මේ වාහනය අපි කාලයක් තිස්සේ බොහෝම ආදරෙන් සෙනෙහසින් රැක බලාගෙන ඉන්නවා. ඉතින් මේ වාහනේ කාලයක් පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? මේ වාහනේ කාලයක් පාවිච්චි කරනකොට ඉතින් කොටස් ගෙවෙනවා නේද? කොටස් ගෙවෙනවා. කොටස් ගෙවුනහම අමතර කොටස් දාන්න වෙනවා. ස්පෙයා පාර්ට්ස් මොනවද අමතර කොටස්? දැන් සමහරුන්ගේ ඉතින් ඇවිදලා ධන හිස් ගෙවනවා. ඉතින් ඔන්න ධන හිස් දෙක ආපහු දානවා. උකුල් ඇට ගෙවෙනවා. ඒව දානවා. දතුත් ගෙවෙනවා විතරනේ හැලෙනවත් එක්කනේ. ඊට පස්සේ දත් ඇඳ දානවා. කොණ්ඩෙත් ගෙවුනහම සමහර විග්ස් එහෙමත් දානවා. නේද? ඔය විදිහට ස්පෙයා පාර්ට්ස් දාගෙන පදින. සමහර ඇක්සිඩන්ට්ස් එහෙම වුණාට පස්සේ ඉතින් යන අල්ලලා යකඩ කෑලි අල්ලලා එහෙමත් පදිනවා. කාලයක් මේ වාහනේ පැදගෙන ගියාම අන්තිමේදී ලේසියෙන් අතාරින්නේ නැහැ. පරණ වුණාම මොකද වෙන්නේ? පරණ වුණාම මේක මලකඩ කනවා. තැන් වල මලකඩ කනවා. මලකඩ කෑවහම මොකද වෙන්නේ? අන්න එතකොට අතහරින්නෙත් නැහැ. මලකඩ කෑවට පස්සේ ඕක අරගෙන යනවා ගරාජ් එකට. ගරාජ් එකට සතියකට සැරයක් හරි දෙසරයක් හරි අරගෙන. ඒ ගරාජ් වලට කියන නම තමයි සැලූන් කියලා කියන්නේ. බියුටි පාර්ලර් කියන්නේ දැන් ජාතික රූපවාහිනියෙත් ඒ වගේ තැනක් තියෙනවනේ. පොඩ ඔය මලකඩ කාපු තැන් පිරිසිදු කරගෙන ලස්සන කරගෙන හැඩ කරගෙන තමයි කැමරාව ඉස්සරහට එන්නේ. ඉතින් ඒ වගේ දැන් මේ මලකඩ කාපු වාහනේ සතියකට සැරයක් දෙසරයක් ගරාජ් එකට දාලා සුද්ධ කරගන්නවා. පිරිසිදු කරගන්නවා. මංගල උත්සව දවස්වලදී විශේෂයෙන් පිරිසිදු කරගන්නවා. ඒක ඔහොම පදිනවා. එහෙම පැදලා කවදා හරි දවසක එනවා පැද ගන්නම බැරි දවසක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ වාහනේ අතහරිනවා. අතහැරලා දාලා කර්මානුරූපව තව වාහනයක් අල්ලගන්නවා. එහෙම වාහනේ අල්ලගෙන ඒ වාහනේ දිගට පදිනවා. ඊට පස්සේ ওই විදිහට මේ වාහන පැද යනවා. ඔන්න ඕකට තමයි සංසාරේ සැරිසරනවා කියන්නේ. ඔය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඔහොම සසර සැරිසරනකොට මොකද වෙන්නේ? මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කියන ඔය ඔක්කොම දුක් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔය අතරේ ඉතින් අප්‍රියයන් එක එකතු වෙන්න වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා. කැමති දේවල් නොලැබෙනවා. ඒ නිසා අඬනවා, වැළපෙනවා, විවිධ දේවල් කරනවා. හරියට බැලුවොත් ඉතින් අන්තිමේදී දුක් ගොඩක්ම තමයි. ඉතින් මේ දුක් ගොඩට මුහුණ දෙන්න උනේ මොකක් නිසාද? මෙන්න මේ කියන පංචස්කන්ධය උපාදානය කරගෙන හිටපු නිසා. අල්ලගෙන හිටපු නිසා. තව විදිහකින් කියනවා මේ පංචස්කන්ධය නැමැති වාහනේට නගිනකම් නැගලා ඉන්නකම් සසර ගමන දික් වෙනවා. ඒ වාගේම සසරට ආවේනික වෙච්ච දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කියන දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? වාහනේට නගින එක නවත්තන්න ඕන.
වාහනයට නගින එක නවත්තන්න නම් වාහනයට තියෙන කැමැත්ත අතහරින්න ඕන. දැන් ඔබ කොතෙකුත් ඉඳලා තිනේ බස් හෝල්ස් වල වාහන බස් එහෙම එනකම්. එහෙම බස් එකක් හරි අපි හිතමු ටැක්සි එකක් හරි එනකම් 3 wheelers එනවා. එහෙම තියෙනවනේ. සමහර වෙලාවට ඔබට යන්න ඕන දිශාවට යන බස් එන්න පුළුවන්. හැබැයි ඒ බස් හැම එකම නගින්නෙත් නැහැ. එකක් බාහිර පෙනුම හොඳට තියෙන ප්‍රිය උපදවන සුළු බස් එකක් ආවොත් අපි ඒකට අත දානවා. නේද? 3 wheeler එකක් වුණත් එහෙමයි. කැබ් එකක් මොකක් හරි ටැක්සි එකක් වුණත් එහෙමනේ. පාරේ දුවන හැම එකකටම දාන්නේ අපි හිත බැඳුනොත් අන්න නවත්ත ගන්න අපි බලනවා. ආන්නේ වාගේ තමයි. එතකොට මේ පංචස්කන්ධය නැමැති වාහනේට නගින්නේ ඇයි? ඒකේ තියෙන මේ බාහිර ඔපයට අපි රැවටිලා මුලා වෙන නිසා. මෙන්න මේ රැවටීමට මුලා වීමට කියනවා අවිද්‍යාව කියලා. ඒ මුලා වීම තුල මොකද කරන්නේ? අර වාහනේට ආසාව ඇති වෙනවා. ඒ ආසාවට කියනවා තණ්හාව කියලා. දැන් අවිද්‍යාවයි තණ්හාවයි මුල් කරගෙන දිගටම වාහනවල නැගගෙන සසරට වැටෙනවා. සසරට ආවේනික දුක්වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මොකද කරන්න ඕන? දැන් මේ වාහනේ නොනැග ඉන්න නම් වාහනයට නොරැවටී ඉන්න ඕන. නම් මේ කියන්නේ වාහනය කියලා මෙතන පංචස්කන්ධය. ඒතර මේ පංචස්කන්ධය නැමැති වාහනයට නොරැවටී ඉන්න නම් ආන්න ඒ වාහනය පිළිබඳව හෙවත් පංචස්කන්ධය පිළිබඳව විනිවිද දකින්න අපි පුරුදු වෙන්න ඕන. මේ පංචස්කන්ධය විනිවිද දකින්න හැටි තමයි අපිට විපස්සනා භාවනාවෙන් පුරුදු කරන්නේ. ඉතින් ඒවා පංචස්කන්ධය විවිධ විදිහට තේරුම් ගන්න ආකාරය තමයි විශේෂයෙන් විපස්සනා භාවනාවේදී පැහැදිලි කරන්නේ. එතකොට පංචස්කන්ධය පිළිබඳව විනිවිද දැක්කොත් අන්න ඒ තැනත්තා පංචස්කන්ධයට තියෙන තණ්හාව උපාදානය අතහරිනවා. තණ්හා උපාදානය අතහැරියනම් නැවත පංචස්කන්ධයක් උරුම කරගන්නට අවශ්‍ය කරන කර්ම රැස් කරන එක නවත්තනවා. ඒතර කර්ම රැස්වීම නැවතුණා නම් කර්මානුරූපීව ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන එක නවතිනවා. ඇයි මේ විඥානයක් පහළ වෙන්නට අවශ්‍ය කරන කර්ම රැස් වෙලා නැහැනේ. එතකොට කර්මයන් ක්ෂය වෙලා තියෙනවා නම් ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැහැ. දැන් ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? උපදින්නේ නැහැ. ඉපදුන්නේ නැත්නම් ජාති දුක නැහැ. ඉපදුනේ නැත්නම් ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඔය ඔක්කොම දුක් නැති වෙනවා. ඉතින් දුක නැහැ කියලා කියන්නේ එතන තමයි සැපත. ඒතර දුක නැති කිරීමෙන් ලැබෙන සැපත තමයි නිවන. ආන්නේ නිවන් සැප ලැබේවා කිව්ව ගමන් සාදු කිව්වට ලැබෙන්නේ නැහැ. ගොඩක් අය හිතාගෙන සාදුකාරය දුන්න ගමන්ම නිවන් සැප ලැබෙයි කියලා. එහෙම ලැබෙන්නේ නැහැ. එය හොඳට තේරුම් අරගෙන අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. අන්නේ සඳහා මේ විපස්සනා භාවනාව හොඳින් පුරුදු කළ යුතු වෙනවා. ඒ නිසා මේ විනිවිද දකින්න, විශේෂයෙන් දකින්න, ඊටාම හොඳින් දකින්න එක සැරේටම බෑනේ. ඒකට අවශ්‍ය කරන මානසික සංහිඳියාවක්, පුහුණුවක්, අභ්‍යාසයක් තිබිය යුතු වෙනවා. අන්න ඒ පිළිබඳව මම අද ඔබට කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල මේ නිවන් මඟ බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. නිවන කියලා කියන්නේ හිත පිරිසිදු කර ගැනීම නම් ඒ හිත පිරිසිදු කරගන්න ආකාරය පියවර අදියර 7කින් පෙන්නලා තියෙනවා. ඒ අදියර 7ට තමයි සප්ත විසුද්ධිය කියලා කියන්නේ. මේ සාර සංකල්ප වැඩසටහන යටතේම ඔබට සප්ත විසුද්ධිය සම්බන්ධයෙන් දේශනාවලට අහුම්කම් දෙන්න පුළුවන්කම තියෙන බව අපි දන්නවා. මා ඒවා සම්පූර්ණ වශයෙන් විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මගේ දේශනයට අවශ්‍ය වන නිසා මම එය නාම මාත්‍රිකව මතක් කරන්නම්.
සප්ත විසුද්ධිය කියලා කියන්නේ හිත පිරිසිදු කර ගැනීමට උපකාර වෙන ක්‍රමවේද එහෙම නැත්නම් අධියර 7ට. පළවෙනි එකට අපි කියනවා සීල විසුද්ධිය. දෙවෙනි එකට කියනවා චිත්ත විසුද්ධිය. තුන්වෙනි එක දිට්ඨි විසුද්ධිය. හතරවෙනි එක කාංකා විතරණ විසුද්ධිය. පහ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. 6 පටිපදා ඥාන දස්සන විසුද්ධිය. 7 ඥාන දස්සන විසුද්ධිය. ඔන්න ඔය 7ට තමයි සප්ත විසුද්ධිය කියලා කියන්නේ. මේ සප්ත විසුද්ධි අතරින් 6 වෙනි සප්ත විසුද්ධිය හැටියට දක්වලා තියෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශනයෙන් හිත පිරිසිදු කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රතිපදාව තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා සඳහන් කරන්නේ. ඥාන දර්ශනය උපදවා ගැනීම තුළ හිත පිරිසිදු කරගන්න පුළුවන්. අන්නේ හිත පිරිසිදු කර ගැනීමට අවශ්‍ය කරන ඥාන දර්ශනය සහිත ප්‍රතිපදාව ඒ තුළ විස්තර වෙනවා. ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ යටතේ විදර්ශනා ඥාන 9ක් ගැන දක්වලා තියෙනවා. ඒ විදර්ශනා ඥාන 9ට නව මහා විදර්ශනා ඥාන කියන නම පාවිච්චි කරනවා. දැන් ඔන්න ආයිත් සිහි කැඳව ගන්න. හිත පිරිසිදු කර ගැනීමට අවශ්‍ය කරන ස්ටේජස් එහෙම නැත්නම් අධීර ප්‍රතිපදාවල් මට්ටම් තියෙනවා 7ක්. ඒ 7ට කියනවා සප්ත විසුද්ධිය කියලා. ඒ සප්ත විසුද්ධියේ 6 වෙනි විසුද්ධිය තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒතර පටිපදා ඥාන දර්ශන විසුද්ධිය නියෝජනය කරන විදර්ශනා විශේෂයෙන් දකින ක්‍රම විපස්සනා කියන්නේ ඒකනේ විශේෂයෙන් දකින එකනේ. විශේෂයෙන් දකින ක්‍රම 9ක් දේශනා කරලා තියෙනවා. අන්න ඒ ක්‍රම 9ට කියනවා නව මහා විදර්ශනා ඥාන කියලා. ඒවත් මම නාම මාත්‍රිකව කියන්නම් ඉස්සෙල්ලාම ඊට පස්සේ ඉදිරියේදී අද ආරම්භක ඥානය ගැන විස්තර කරන ඉදිරියේදී අනිත් ඥාන ගැන විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒතර පළවෙනි ඥානය මේ නව මහා විදර්ශනා ඥානයන් අතරේ පළවෙනි ඥානයට කියන්නේ උදයබ්බය ඥානය. උදයව්‍යය කියලත් අපි කියනවා ඒක. 2 භංග ඥානය කියලා කියනවා. භංග ඥානය. භංගානු දර්ශන කියන වචනයත් ඒකට පාවිච්චි කරනවා. 3 වෙනි එක භයතුපට්ඨාන ඥානය. 4 වෙනි එක ආදීනවානු දර්ශන ඥානය. ආදීනවානු දර්ශන ඥානය. කෙටියෙන් ආදීනව ඥානය කියලත් කියනවා. ඊට පස්සේ 5 වෙනි එක නිබ්බිදානු දර්ශන ඥානය. නිබ්බිදානු දර්ශන ඥානය. 7 වෙනි එක 6 වෙනි එක මුංචිතු කාම්‍යතා ඥානය. 5 නිබ්බිදානු දර්ශන ඥානය. 6 මුංචිතු කාම්‍යතා ඥානය. 7 පටිසංඛානුපස්සනා ඥානය. 8 සංඛාරුපෙක්ඛාසු ඥානය. 9 අනුලෝම ඥානය. ඔන්න නව මහා විදර්ශනා ඥාන. ලියා ගන්න කෙනෙකුට මතක තියා ගන්න කෙනෙකුට පහසුවට නැවත මම ඒක මතක් කරන්නම්. පළවෙනි එක උදයව්‍යය හෙවත් උදයබ්බය ඥානය. 2 භංගානු දර්ශන හෙවත් භංග ඥානය. 3 භයතුපට්ඨාන ඥානය. 4 ආදීනවානු දර්ශන ඥානය හෙවත් ආදීනව ඥානය. 5 නිබ්බිදානු දර්ශන හෙවත් නිබ්බිදා ඥානය. 6 මුංජිතු කාම්‍යතා ඥානය. 7 පටිසංඛානුපස්සනා ඥානය. 8 සංඛාරුපෙක්ඛාසු ඥානය. 9 අනුලෝභ ඥානය.
මෙන්න මේ ඥාන නමයට කියන්නේ නව මහා විදර්ශනා ඥාන කියලා. මීට අමතරවත් සමහර තැන්වල සම්මර්ෂණ ඥානය කියලා තවත් ඥානයක් පිළිබඳව විග්‍රහ කරනවා. එතකොට පින්වත්නි දැන් මේ විපස්සනා ඥානවලින් කරන්නේ මොකද්ද? මේ නව මහා විපස්සනා ඥාන තියෙනවනේ. ඒවෙන් කරන්නේ මොකද්ද? මේ සත්වයා කියලා හඳුනාගෙන තිබෙන දේවල් පිළිබඳව විමසුමට ලක් කරලා ඒවා තුල ඇලෙන්න දෙයක් නෑය කියලා තීරුම් ගන්න එක තමයි මේ නව මහා විපස්සනා ඥාන වලින් කරන්නේ. සත්වයාය කියලා අපි හඳුනාගත්ත යම් කිසි මට්ටමක් තියෙනවනේ. යම් කිසි දෙයක් තියෙනවනේ. ආන්න ඒ දේ පිළිබඳව මේ නව මහා විපස්සනා ඥානයෙන්ම බලනවා. එකකින් විතරක් නෙවෙයි. මේ නමයෙන්ම බලනවා. දැන් හරියට විද්‍යාගාරයක පර්යේෂණ කරනකොට එකම දේ අපි ලේ ගත්තොත් ලේ, මූත්‍ර ගත්තොත් මූත්‍ර එක එක මට්ටම් වලින් පරීක්ෂා කරනෝනේ. ටෙම්පරේචර් එක අඩු වැඩි කරලා, උෂ්ණත්වය එහා මෙහා කරලා නේද? ඒ විදිහට එක එක විදිහට බලනෝනේ. ආන්නේ විදිහට මේ විපස්සනා ඥාන නමයෙන්ම හොඳට විමසලා බලනවා. විශේෂයෙන් බලනවා. ඒ නමයෙන්ම බලන නමයම පාස් වුණාම තේරෙනවා. ඒ කියන්නේ නමයම හොඳට වටහාගෙන තේරුණුත් මෙතන මේ සත්ව පුද්ගල විදිහට අල්ලාගත්තට එහෙම අල්ලා ගන්න තරම් දෙයක් නෑ කියලා වටහා ගත්ත අවසට තමයි මේ පරම සුවේ විමුක්තිය නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ විශේෂ ඥාන දර්ශන ටික තමයි නව මහා විපස්සනා ඥාන කියන නමින් හඳුන්වන්නේ. ඊට පස්සේ දැන් අපි බලමු සත්වයා කියලා හඳුන්වන්නේ මොනවද කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව බොහෝම අවබෝධයක්, දැනුමක්, යම්කිසි වැටහීමක් තියෙන අය දන්නවා. විවිධ විග්‍රහයන් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ මේ සත්වයා විග්‍රහ කරන තැන්වල. ඒ අතරේ එක විග්‍රහයක් තමයි සත්වයා යනු නාම රූප ධර්ම සමූහයක එකතුවකි. අන සරල මතක තියාගන්න. ඊළඟට ආපහු සත්වයා යනු ස්කන්ධ පංචකයේ එකතුවකි. ඒකත් එක විග්‍රහයක්. ඊට පස්සේ සත්වයා යනු ධාතුන්ගේ එකතුවකි. ඊට පස්සේ ආපහු ගත්තොත් සත්වයා යනු ආයතනවල එකතුවකි. ඔන්න ඔය විදිහට සත්වයා විග්‍රහ කරගන්න පුළුවන්. එතකොට සත්වයා කියලා කියන්නේ නාම රූප වල එකතුවක්, පංචස්කන්ධය එකතුවක්, ධාතු වල එකතුවක් සහ ඊළඟට ආයතන වල එකතුවක් කියලා ගන්න. එතකොට දැන් ඔන්න සත්වයා පිළිබඳව අපිට යම් කිසි මට්ටමක හැඟීමක් තියෙනවා. මෙන්න මේ කියන විග්‍රහය තමයි අපි අර නව මහා විදර්ශනා ඥානෙන් බලන්නේ. එහෙම බලනකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මෙතන නිස්සත්ත්ව නිජීව තත්වය. ඒ කියන්නේ සත්වයේ පුද්ගලයෙක් නෑ කියන අවබෝධයට එන්නේ එතකොට. සත්වයේ පුද්ගලයෙක් මම කියලා දෙයක්, මගේ කියලා දෙයක්, හරයක් ගන්න වටිනකමක්, සාරයක් නෑ කියලා දැනුණාම තමයි ඒක අතහරින්න අපිට හිතෙන්නේ. අර තියනවා කියලා මමය මගේ කියලා හැඟීම ඇති වෙන තරමට ඒක අතහරින්න නෙවෙයි, අල්ල ගන්න හිතෙන්නේ. ඉතින් අපිට ඕන කොහොම හරි මේ පංච උපාදානස්කන්ධේ නිදහස් වෙන්නනේ. අන්නේ නිදහස් වෙන එක අතහරින්න අවශ්‍ය කරන ඒ එපා වීම, ඒ කලකිරීම ඇති කර ගැනීමට නම් විශේෂයෙන් මේ ක්‍රම වලින් බලන්න අපි පුරුදු වෙන්න ඕන. එතකොට අපි දන්නවා දැන් නාම රූප ධර්මයන්ගේ එකතුවක් කියලා කිව්වොත් සත්වයා. නාම කියන වචනේ හැදිලා තියෙන්නේ මොකක් නිසාද? නාම කියන නැමෙන අර්ථයෙන් නාම කියන වචනේ පාවිච්චි කරනවා. නැමෙනවා කියන අර්ථයෙන්.
නැමෙනවා කියන්නේ ඍජුව තියෙන්නේ නැහැ කියන එක. එක විදිහකට තියෙන්නේ නැති එකනේ නැමෙනවා කියලා කියන එකනොත් අදහස. නැමෙනවා, වැනෙනවා කියලා කියන්නේ ඒකයි. ඊළඟට රූප කියන අදහස. රූප කියන්නේ මොකද්ද? රුප්පදීති රූපං කියලා අභිධර්ම විග්‍රහ තියෙනවා. රුප්පණය වෙනවා. රුප්පණය වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කැඩෙනවා, බිඳෙනවා, සැලෙනවා කියන එක. රූපය එහෙමයි. නිතල කැඩිලා බිඳිලා යන ස්වභාවයෙන් යුක්ත නිසා ඒකට රූප කියන වචනේ අපි පාවිච්චි කරනවා. ඒතර නැමෙනවා කියන අදහසින් නාම කියනවා, කැඩෙන බිඳෙන අදහසින් රූප කියනවා. ඒක විග්‍රහයක්. ඊළඟට ආපහු පංචස්කන්ධ විග්‍රහය. සත්වයා කියලා කියන්නේ පංචස්කන්ධයටනේ. ඒතර පංචස්කන්ධයේ ස්කන්ධ පහක් තියෙනවා. මොනවාද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඇයි ස්කන්ධ කියන්නේ? ස්කන්ධ කියන්නේ සමූහය කියන එකට, ගොඩ කියන එකට. එතකොට රූපස්කන්ධ කියන්නේ රූප සමූහයක එකතුවක්. ඊළඟට වේදනා ස්කන්ධ කියන්නේ වේදනා සමූහයක එකතුවක්. සංඥා ස්කන්ධ කියන්නේ සංඥා සමූහයක එකතුවක් නිසා. දැන් බලන්න අපේ මේ ශරීරය ගත්තාම කුඩා අණු කුඩා රූප කලාප සමූහයක එකතුවකින් තමයි මේ රූපේ හැදිලා තියෙන්නේ. උදාහරණයකිනුත් කියන්නේ කොහොමද? රූපේ මොන වගේද? පේන පින්ඩූපමං රූපං. මේ රූපය හරියට පෙන පිඩක් වගේ. පෙන පිඩ කියලා කියන්නේ දිය බුබුල වගේ නෙවෙයි. පෙන පිඩ කිව්වහම පුංචි පුංචි පෙන බිඳු සමූහයක එකතුවක් තමයි පෙන පිඩක් කියලා කියන්නේ. එතකොට අන්න ඒ වාගේ ඊටාම කුඩා අණු කුඩා රූප කලාප සමූහයක එකතුවක් තමයි මේ ශරීරයේවත් රූපය කියන්නේ. වේදනා සමූහය මොනවා? අපි වේදනාව වශයෙන් ගත්තොත් වේදනාත් ගොඩක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් වේදනාත් හයක් තියෙනවා. සංඥා ගත්තොත් සංඥාත් තියෙනවා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී වශයෙන් සංඥාත් හයක් තියෙනවා. සංඛාර හෙවත් සංචේතනා ගත්තොත්, සිතුවිලි ගත්තොත් රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා ආදී වශයෙන් එතනත් හයක් තියෙනවා. විඥාන වශයෙන් ගත්තොත් එතනත් හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ ගොඩක් තියෙන නිසා තමයි ස්කන්ධ කියන්නේ. එතකොට ඔන්න ඔය සමූහයේ එකතුවට කියනවා මොකද්ද? පංචස්කන්ධය කියලා. ඊළඟට ධාතු සමූහයක එකතුවත් අපි කියනවා කුමක් කියලාද? සත්වයා කියලා. ධාතු කියන වචනේ තේරුම දරාගෙන ඉන්නවා කියන එක. ධාතු මූල ස්වභාවය හෙවත් මූල පදාර්ථ එහෙම නැත්නම් දරාගෙන ඉන්න ස්වභාවය කියන අදහසින් ධාතු කියන වචනය අපි පාවිච්චි කරනවා. එතකොට සත්වයේ දරාගෙන ඉන්න කාරණා හැටියට අරගෙන අපි ධාතු 6ක් ධාතු 18ක් ආදී වශයෙන් ගන්නවා. දැන් මූලිකව ගත්තොත් චක්ඛු ධාතු කියන එක එකක්. ඒ වගේ ඉන්ද්‍රිය 6ටම ධාතු කියන වචනේ පාවිච්චි කරනවා. චක්ඛු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු, මනෝ ධාතු වශයෙන්. ඊට පස්සේ ඒ ධාතු ඒ කියන ඒවට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු ධාතු කියන වචنين පාවිච්චි කරනවා. රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු ආදී වශයෙන්. ඊට පස්සේ ඒවා දැන හඳුනා ගන්න විඥානයත් චක්කු විඥාන ධාතු ආදී වශයෙන් හඳුන්වනවා. එතකොට චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ඊට පස්සේ જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු වශයෙන් 18 ධාතු 18ක් ගැන සඳහන් වෙනවා. ඊළඟට ආයතන තියෙනවා. අපි ආයතන අජ්ජත්තික ආයතන, බාහිර ආයතන කියලාත් බෙදනවා. මේ මම මේ කියාගෙන යන සත්වයා කියලා හඳුන්වන
මේ විවිධ හැඳින්වීම්. සත්වයා කියලා කියනවා නාම රූපවලට, සත්වයා කියලා කියනවා පංචස්කන්ධය එකතුවට, සත්වයා කියලා කියනවා අටලොස් ධාතු වල එකතුවට, සත්වයා කියලා කියනවා අධ්‍යාත්මික බාහිර ආයතන වල සම්බන්ධතාවට. එතකොට අධ්‍යාත්මික ආයතන 6යි ඒවා අපි චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඒවට ගෝචර වෙන බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා. මෙන්න මේ කියන සත්වයා යනුවෙන් විග්‍රහ කරගෙන තියෙන මේ සියලු කාරණා පිළිබඳව විශේෂයෙන් බලනවා. ඒක තමයි විපස්සනා කියන්නේ. මොකටද විශේෂයෙන් බලන්නේ? ඒ සියල්ල තුල මම කියලා මගේ කියලා මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා මමත්වෙන් තණ්හාවෙන් අල්ලගන්න තරම් දෙයක් නෑ කියලා දකින්න. ආන්න එහෙම දකින්න කෙනාට විශේෂයෙන් දකින්න කෙනාට අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. අවිද්‍යාව ප්‍රහාණය වෙනකොට ඒ අනුසාරයෙන් අවිද්‍යාව මුල් කරගෙන තණ්හාව හටගන්නේ. තණ්හාව නැති වෙනවා. ඒතර තණ්හා උපාදාන නැති වුනහම මොකද වෙන්නේ? පංචස්කන්ධයක් උපාදානෙ වෙන්නේ නැහැ. පංචස්කන්ධයක් උපාදානය කරගත්තේ නැත්නම් මේ පංචස්කන්ධේ පවත්ව ගන්නට අවශ්‍ය කරන කර්ම රැස් කරන්නේ නැහැ. ඒ තුල සත්වයාගේ පැවැත්ම තහවුරු වෙන්නේ නැහැ. සත්වයාගේ නිරෝධය සිද්ධ වෙනවා. ආන්න ඒක තමයි දුක්ඛ නිරෝධය වෙන්නේ, නිවන වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට මේ සත්වයාය කියලා හිතන කාරණා පිළිබඳව සත්වයාට නොඇලී ඉන්න නම් සත්වයාය කියලා හිතන කාරණා පිළිබඳව හොඳට නුවණින් බලන්න පුරුදු වෙන්න ඕන. අන්න ඒ නුවණින් බලන විදිහ නව මහා විදර්ශනා ඥාන කියලා මං කිව්වනේ. ඒ අතරේ පළවෙනි විදර්ශනා ඥානය තමයි උදයබ්බය ඥානය. උදයබ්බය ඥානය කියන්නේ මොකද්ද? උදයබ්බේ ඥානය කියලා කියන්නේ උදය වය වචන දෙකකින් හැදිලා තියෙන උදය අබ්බය කියලා කියන එකයි. උදය කියන්නේ ඇතිවීම, වය කියලා කියන්නේ නැතිවීම. ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම කියන එක තනි වචනයෙන් කිව්වොත් මොකද්ද? තනි වචනයෙන් කිව්වොත් අනිත්‍ය. එක විදිහකට පවතින්නේ නැති ස්වභාවය. උදය වය කියලා කියන්නේ ඒකයි. ඔන්න ඔය අනිත්‍ය දැක්කහම මොකද වෙන්නේ? අනිත්‍ය තේරුම් ගත්තාම මේක එක විදිහකට පවත්ව ගන්න බෑ කියලා දැනුණාම එහෙනම් මේක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න මට ඕන විදිහට පාලනය කරගන්න බෑ කියලා දැනෙනවා. දැන් මට ඕන විදිහට පාලනය කරගන්න බෑ කියලා දැනුණාම මොකද කරන්නේ? අතහැරලා දානවා. කඹ ඇදලා ඇතිනේ නේද? ඔය ඇත්තෝ අවුරුදු කාලේ කඹ ඇදලා තියෙනවා. ඔය කාර්යාලවල එහෙම අදින කඹ ඇදිලා නෙවෙයි මම කියන්නේ. සාමාන්‍යයෙන් ඔය ඇත ඕන තරම් අවුරුදු කාලේ කඹ ඇදලා ඇත. දැන් සමහරුන ඇදලා තමන්ගේ පැත්තට ගන්න හදනවා. සමහර වෙලාවට ඇද ගන්න බැරි වෙනවා. නේද? ඇද ගන්න බැරි වුණාම මොකද කරන්නේ? ගොඩක් වෙලාවට අතහැරලා දානවා. ඊට පස්සේ ඉබේම ඇදිලම යනවා. එතකොට බලන්න ආන්නේ වගේ මේක තමන්ට අවශ්‍ය විදිහට දැන් අතහරින්නේ එතන මොකද්ද මේ කඹ ඇදිල්ල අර ලනුව අතහරින්නේ දැන් මට බෑ මට පණ නෑ මගේ වසඟේ මේක මට ඕන විදිහට පාලනය කරගන්න බෑ කියලා දැනුණාම අතහැරලා දානවා. අන්න ඒ වාගේ අපිට විශේෂයෙන් දැකලා විපස්සනාව තුළින් මේ නාම රූප ධර්ම ගැන විශේෂයෙන් දැකලා කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒවට දෙන උපාදානයේ බැඳීම තණ්හාව ඇතහැර ගන්න පුළුවන්. ඒ නිසා ඔබ මොකද්ද කරන්න ඕන? සත්වයෙක් කියලා හඳුනා ගනු ලබන මේ කාරණා සම්බන්ධයෙන් උදයබ්බය ඥාණයෙන් බලන්න පුරුදු වෙන්න. උදයබ්බේ ඥානය කියන්නේ ඇතිවීම නැතිවීම කියන එකනේ. එතකොට දැන් බලන්න ඕන මොකක් සම්බන්ධ? ඉස්සෙල්ලාම බලන්න දැන් මම කියව සත්වයා කියලා කියන විග්‍රහය සත්වයා යනු නාම රූප ධර්ම වල එකතුවකේ. නේද? එතකොට ඔබ දැන් අන්න නාම රූප ධර්ම පිළිබඳ උදයබ්බය ඥානයෙන් බලනවා. උදයබ්බේ ඥානය කියන්නේ විපස්සනා ඥානයක්නේ. අන්න එතකොට උදයබ්බේ ඥානය නම් වූ විපස්සනා ඥානයෙන් විශේෂයෙන් බලනවා.
මොකක් දිහාද විශේෂයෙන් බලන්නේ? නාම රූප ධර්ම දිහා. එතකොට නාම රූප ධර්ම දිහා උද්‍යප්පේ ඥාණයෙන් බලනවා කියන්නේ නාම රූප ධර්මවල ඇතිවීම නැතිවීම බලන එක. ඇතිවීම නැතිවීම බලනවා කියන්නේ අනිත්‍ය දකින්නවා කියන එක වෙන දෙයක් නෙවෙයි. එතකොට අන්න දැන් අපි නාම රූප ධර්ම ගැන විමසා බලන්න ඕන. කොහොමද නාම කියලා කියන්නේ? නැමෙන සුළු අදහසින් නාම කියනවා. ඒ වගේම රූප කියන බින්දින සුළු අදහසින්. එතකොට දැන් පංචස්කන්ධය ගත්තාම පංචස්කන්ධෙත් නාම රූප විග්‍රහයක් තියෙනවා. රූපය රූප ගොඩට වැටෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර නාම ගණයට. ඊට අමතරව දැන් බුදුරජාණන් වහන්සේ සත්ව විග්‍රහයේදී මේ පටිච්ච සමුප්පාදය ඇසුරු කරගත් විග්‍රහයක් තියෙනවනේ. විඥානය මුල් කරගෙන විඥාන පච්චයා නාම රූපං කියලා. එතකොට අන්න විඥානය මුල් කරගෙන නාම රූප ඇති වෙනවා. එතකොට එතන රූප කියලා කිව්වහම මොකද්ද? එතන රූපය කියලා කියන්නේ මේ සරලව ගත්තොත් අපි හිතමු මේ සත්වයෙකුගේ රූපයක්. සාමාන්‍යයෙන් ගත්තොත් සත්වයෙකුගේ ශරීරයක් කියලා එහෙම ගන්නත් පුළුවන්. ඒ වගේම විඥාණය මේ මුල් කරගෙන තමයි නාම ධර්ම හටගන්නේ. නාම ධර්ම කියලා කියන්නේ මොනවද? නාම ධර්ම කියන්නේ එතන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ඒ සිතිවිලි ටික. අන්න බලන්න සත්වය හැදෙන හැටි. සත්වයක් වෙන්න හිතක් තියෙන්න ඕන. සත්වයක් වෙන්න කයක් තියෙන්න ඕන. හිත නිකන් වැඩ කරන්නේ නැහැ. හිත වැඩ කරන්න නම් කයක් තියෙන්න ඕන. කය නිකන් තියෙන්නේ නැහැ. කය නිකන් තියෙනවනේ ඒක මලමිනියක්. කය වැඩ කරන්න නම් හිත තියෙන්න ඕන. හිත වැඩ කරන්න නම් සිතුවිලි තියෙන්න ඕන. ඔය තුනේම එකතුව තමයි කවුද? සත්වයා කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ කියන දේවල් සම්බන්ධයෙන් මේ කියන නාම ධර්ම මොහොතක් පාස ඇති වෙල නැති වෙල යන හැටි. ඒ වගේම මේ කියන රූප ධර්ම මොහොතක් පාසා ඇති වෙල නැති වෙල යන හැටි බලන්න ඕන. උදයබ්බය කියලා කියන්නේ ඒකයි. එක මොහොතකවත් කලින් පවතින එකක් නෙවෙයි. කලින් තිබිච්ච එකක් පවතිනවා කියන එක නෙවෙයි. ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නැති වෙල යන එක කියලා අපි තේරුම් ගන්න ඕන. දැන් මෙන්න මේ අනිත්‍ය දර්ශනය සම්බන්ධයෙන් ගත්තාම අපි ගොඩක් වෙලාවට අනිත්‍ය පැත්තේ මේ ගොරෝසු පැත්ත තමයි ස්පර්ශ කරන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් ඔබ රූපයක අනිත්‍ය දකින්න කියලා කිව්වොත් මේ ලස්සනට තියෙන රූපයක් කැත වෙලා යන හැටි දකින්න එකනේ ගොඩක් වෙලාවට මේ අනිත්‍ය කියලා තේරුම් අරන් තියෙන්නේ නේද? ලස්සන ඒව කැත වෙන එක තමයි අනිත්‍ය කියලා හිතන්නේ. ඒකම නෙවෙයි. කැත ඒව ලස්සන වෙන එකත් අනිත්‍ය ලක්ෂණයක් තමයි. නේද? මම නිතරම සමහරුන්ට ඔය හිතට රැඳෙන්නත් එක කියනවා. ගොඩක් අය අනිත්‍ය කියලා කියන්නේ කළු කොණ්ඩ සුදු වෙන එක විතරයි. හැබැයි ඕන තරම් සුදු කොණ්ඩ කළු වෙනවා. එතකොට අනිත්‍ය මතක් වෙන්නේවත් නැහැ. නේද? හැබැයි හරියට ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් ඒකත් අනිත්‍යයක් තමයි. ඒකත් වෙනස් වීමක්. නේද? ඒ தත්ත්වය හරියට තේරුම් ගන්න ඕන. එතකොට දැන් මෙන්න මේ වෙනස් වෙනවා කියන එක සමහරු හිතාගෙන ඉන්නේ ගොඩාක් කල් යන එකක් කියලා. ඉතින් අන්න ඒ වෙනස එහෙම කල් යන එකකුත් නෙවෙයි. මම නිතර කියන එකක් තමයි දැන් උන්න අපි ඇහෙන් රූපයක් බලනවා. රූපයක් බැලුවහම අපි මේ රූපය අනිත්‍ය දකින්න කිව්වහම ගොඩක් වෙලාට අර බාහිරව තියෙන රූපය අනිත්‍යනේ එක සැරේට බලන්න පුරුදු වෙන්නේ. ඇත්තටම බැලුවොත් අපි ඇහෙන් මේ අපේ ඇහැ කන නාසය මේ ආදී මේ ඔක්කොම කම්පියුටර් එකක් වගේ. එහෙම නැත්නම් කැමරාවක් වගේ. අපි S2 නැමැති කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා, ඉමේජ් එකක් ගන්නවා. බලන්න රූපයක් දිහා බලලා ඉවර වෙලා ඒ රූපේ දිහා ආපහු බලන්නේ නැතුව වෙන තැනක බැලුවොත් අර රූපය මනසින් දකින්න බැරිද? මනසින් දකින්න පුළුවන්. ඒ මොකද අර ඉමේජ් එක දැන් මේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ සේව් වෙලා තියෙන්නේ. ඒ නිසා ඕන තැනකද අපිට ඒක දකින්න පුළුවන්. එතකොට
සමහර වෙලාවට අර ඇහෙන් දැකපු රූපේ එහෙමම තාම තියෙනවා. අපි ගොඩාක් වෙලාවට අනිත්‍ය දකින්න හදන්නේ ඒකේ. නමුත් හරියට බැලුවොත් අර ඇතුලේ ඇති වෙච්ච අර ඉමේජ් එක අර රූපය මොකද වෙන්නේ? වෙනත් අරමුණු නිසා වෙනත් රූප නිසා එසැනින් ඒක නැති වෙනවා. අන්න ඒකයි කලින් තියෙන්නේ නැතුව හටගෙන එතනම නැත. දැන් ඒ රූපය කලින් ඇතුලේ තිබ්බේ නෑනේ. ඒ රූපය ඒ මොහොතේ හටගත්තා. තවත් වෙන රූපයක් එක්ක නැති වුණා. මෙන්න මේ විදිහට දකින්න උදේවය දකින්න කියන්නේ ඒකයි. මේ විදිහට ගැඹුරින් මේක තේරුම් ගන්න ඕන. එතකොට මේක ගැඹුරින් තේරුම් ගන්න කෙනාට වටහා ගන්න පුළුවන්කම තියෙනවා මොකද්ද මොහොතක් පාසා මේවා ඇති වෙලා නැති වෙලා යනවානේ කියලා. මොහොතක් පාසා මේවා ඇති වෙලා නැති වෙලා යනවා කියලා වටහා ගත්තොත් කවුරු හරි කෙනෙකුට අන්න ඒවයි තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව ඉන්න එයාට පුළුවන්කම තියෙනවා. ඒක ඊටාම වැදගත් කාරණාවක්. ඉතින් පින්වත්නි මේක මොකද කරන්නේ? මේක හොඳට මේ බලන්න ඕන. විපස්සනා භාවනාව කියන්නේ ඇනලයිස් කරලා බලන එකක්. හොඳට විග්‍රහ කරලා හොඳට නුවණින් හිතලා බලලා තේරුම් ගන්න ඕන එකක්. අද කාලේ විපස්සනා භාවනාව බොහෝ දෙනා සමත භාවනා කර්මස්ථානයක් විදිහට සලකන බව අපි හිතනවා අපි විශ්වාස කරනවා. මූලික වශයෙන් ගත්තාම පින්වත්නි අපි දන්නවා සමහර තැන්වලදී මේ නාම රූප විග්‍රහය වුණත් පංචස්කන්ධ විග්‍රහය වුණත් ආයතන විග්‍රහය වුණත් සමහර මොකද කරන්නේ? ඇස් දෙක වහගෙන එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට ඔන්න කියනවා ඇස අනිත්‍යයි දුකයි අනාත්තයි ඇසට පේන රූපය අනිත්‍යයි දුකයි අනාත්තයි ඊළඟට චක්කු විඥානය අනිත්‍යයි දුකයි අනාත්තයි ඊළඟට චක්කු සම්පස්සය අනිත්‍යයි දුකයි අනාත්තයි චක්කු සම්පස්සජා වේදනාව අනිත්‍යයි දුකයි අනාත්තයි ඔන්න ඔය විදිහට දිගට කියාගෙන යනවා. අනාත්තයි අනාත්තයි මොකද වෙන්නේ? ආත්මයකට නිවන් දකින්න නම් හම්බ වෙන්නේ. ඕක විපස්සනාව සමත භාවනා කර්මස්ථානයක් කරගෙන තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය ටික කටපාඩම් කරගෙන ඕක කියව ඉන්නවා. ඒකෙන් සමාධියක් දිනන වෙනවා. ඒකෙන් මානසික ඒකාග්‍රතාවයක් දිනන. දැන් අර ඉතිපිසෝ ගාතාව අපි කටපාඩම් කරලා භාවනා කරනකොට කියන්නේ සෝ භගවා ඉතිපි අරහං අරහං වතසෝ භගවා අරහන්තං සරණං ගච්ඡාමි අරහන්තං සිරසා නමා. ඉතින් ඔය ගාතාව අගට යනකම්ම ওই විදිහට කියන්න පුළුවන්. ඒ තුල මානසික ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒක අවබෝධයට උපකාර වෙන දෙයක්ද කියලා අපි තේරුම් ගන්න. ඒක චිත්ත සමාධියට උපකාර වුණාට අර විශ්ලේෂණය කරලා තේරුම් ගන්න එක නෙවෙයි. දැන් හොඳට කල්පනා කරලා බලන්න ඔය ටිකම සාමාන්‍ය මොනවද තේරෙන්නේ නැති පුංචි ළමයෙකුට ඉගැන්නුවොත් ඇහැ අනිත්‍යයි දුකයි අනාත්තයි රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ඔය ආදී වශයෙන් පුංචි ළමයෙකුට ඉගැන්නුවොත් ඔය පොඩි ළමයා කියන්නේ නැද්ද උගන්නපු පාඩ. ඔය කටපාඩම් කරගෙන ඔහේ කිව්වයි. එච්චරයි. නේද? ඉතින් මේක නරකයි කියනව නෙවෙයි සමත භාවනාවක් විදියට ඒ චිත්ත සමාධියක් ඇති කරගන්න එක උපකාරයක් වෙයි. හැබැයි ඊට වැඩිය ගැඹුරින් හිතන්න ඕන මේක. ගැඹුරින් හිතලා මේක අනිත්‍ය වෙලා යන හැටි තේරුම් ගන්න ඕන. එතකොට අනිත්‍ය කියලා කියන්නේ මේ බාහිර ලෝකයේ ඇති වෙලා නැති වෙලා යන දේවල් වලට වැඩිය අධ්‍යාත්මික సంతානිය ඇති වෙන පරිවර්තනය අනිත්‍යයේ දකින්න ඕන. මොකද අපිට ලෝකෙන් මිදෙන්න බෑ. ලෝකෙන් මිදෙන්න බෑ කියලා කියන්නේ අපි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා නම් ඒව වැඩ කරනවා නම් අපිට රූප පේන්නේ නැතුව ඉන්න බෑනේ. ශබ්ද ඇහෙන්නේ නැතුව ඉන්න බෑනේ. ගඳ සුවඳ ආග්‍රහණය කරන්නේ නැතුව ඉන්න බෑනේ. මේ ඉන්ද්‍රයන්ට ගෝචර අරමුණු පරිහරණය කරන්න වෙනවා. හැබැයි අපි හරියට ඇතුලින් තේරුම් අරගෙන ඉන්නවා නම් මෙන්න මේකයි මෙකැනිසම් එක මේකයි මේ යාන්ත්‍රණය මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මෙහෙමයි වෙන්නේ කියලා තේරුම් ගත්තනම්
මේ විදිහට පිට තිබ්බට ඇතුලේ වෙන එක හැමතිස්සෙම වෙනස් වෙනවා කියලා දන්නවනම් අන්න ඒවයි බැඳෙන්නේ නැහැ. එතකොට එයා මොකද කරන්නේ? ඇතුලෙන් නොබැඳී පිට රූපය දකිනවා. ඇතුලෙන් නොබැඳී පිට ශබ්දය අහනවා. ඇතුලෙන් නොබැඳී පිට ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. ඇතුලෙන් නොබැඳී රස විඳිනවා. ආන්නේ දේ කරනවා. රහතන් වහන්සේලා කරන්නේ ඒක. ඉතින් ඒ නිසා ඇතුලේ වෙන මේ පරිවර්තනය එහෙම නැත්නම් මේ ක්ෂණික වෙනස තේරුම් ගැනීම වැදගත් වෙනවා. අන්න එහෙම තේරුම් ගන්න එක්කෙනාට මේ නාම රූප ධර්ම සියල්ල ඇති වෙල නැති වෙල යනවා මොහොතක් පාසා ඇති වෙල නැති වෙල යනවා කියලා දැනගන්න ඕනේ. නාම රූප විතරක් නෙවෙයි. ඊට පස්සේ පංචස්කන්ධයේ තියෙන ස්කන්ධ පංචකයත් ඔය විදිහටම ඇති වෙල නැති වෙල යනවා. ධාතු 18ත් ඔය විදිහටම ඇති වෙල නැති වෙල යනවා. ඊට පස්සේ ආයතන 12ත් ඔය විදිහටම ඇති වෙල නැති වෙල යනවා කියලා තේරුම් ගන්න. ඇති වෙල නැති වෙල යනවා කියලා තේරුම් ගත්තාම අනිත්‍ය වැටහෙනකොට එහෙනම් මේක මට ඕන විදිහට පාලනය කරන්න බෑනේ කියලා එයාට තේරෙනවා. අනත්තතාවය වැටහෙනවා. අනත්තතාවය වැටහිච්ච ගමම එයා එයාගේ මෝඩකම් ගැන කලකිරෙනවා. හරියට පුංචි කාලේ නොදන්න කමට කරපු වැඩ දිහා පස්සේ කල්පනා කරලා බැලුවාම ලැජ්ජ හිතෙනවා අනේ නොදන්න කමට අපි කරපු වැඩ කියලා. ආන්න එහෙම කලකිරෙන කෙනා නැවත මේ දේවල් කරන්න යන්නේ නැහැ. ඒ වගේ අවබෝධයෙන් දැන් මේ ඇතිවීම නැතිවීම දැකලා නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැකලා අවබෝධයෙන් එහි කලකිරලා ඒක අතහරිනවා. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකලා අවබෝධයෙන් කලකිරලා ඒක අතහරිනවා. ඊළඟට ධාතු 18 අවබෝධයෙන් දැකලා ඒක අවබෝධයෙන් කලකිරලා ඒක අතහරිනවා. ඊට පස්සේ ආපහු ආයතන 12 පිළිබඳව ඔය විදිහටම ඇතිවීම නැතිවීම දැකලා අවබෝධයෙන් කලකිරලා ඒක අතහරිනවා. ඔන්න ඔය විදිහට අතහැරීම පුරුදු කරගන්න පුළුවන්කම තියෙනවනම් ඒ තැනැත්තාට ඒකාන්ත වශයෙන්ම අර නිවනින් නිවී සැනසෙන්න පුළුවන්කම ලැබෙනවා. එයා මේ පංචස්කන්ධයට තියෙන උපාදානෙ, නාම රූප ධර්ම වලට තියෙන උපාදානෙ, ආයතන වලට ධාතු වලට තියෙන උපාදානෙ අතහරින. බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? අවබෝධයෙන් කලකිරෙන කෙනා නිබ්බිදා විරජ්‍යති. විරජ්‍යති කියන ඇලෙන්නේ නැහැ. විරාගා විමුච්ඡති. ඇලුන් නැති එක්කෙනා සියල්ලෙන්ම නිදහස් වෙනවා. විමුත්තේ විමුක්ත මිති ඥානං හොත. නිදහස් වුණාට පස්සේ යාට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එනවා. මං සියල්ලෙන් නිදහස් වුණා. මට දැන් ඇලීම් බැඳීම් ගැටීම් නැහැ. ඒ මුල් කරගෙන හටගන්න දුකක් මාගේ හිතේ හටගන්නේ නැහැ කියන ප්‍රත්‍යක්ෂ සහතිකය යාට ලැබෙනවා. අන්න ඒ ලැබෙන විදිහට මේ ඇතිවීම නැතිවීම තුලින් මේ කියන කාරණා හොඳට විමසා බලන්න ඔබ පුරුදු වෙන්න, පුහුණු වෙන්න, ප්‍රායෝගික ජීවිතයට ඒක හුරු කරගන්න වෑයම් කරන්න. ඒ සඳහා ඔබට මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. ජාතික රූපවාහිනිය විශේෂයෙන්ම සාර සංකල්ප වැඩසටහන නිෂ්පාදකතුමන් ඇතුළු කාර්යබන්ධ නිවේදකතුමන්ට ප්‍රේක්ෂක පින්නත් ඔබ හැමෝටමත් මේ පාලනාධිකාරී පින්නතුන් සෑම දිනාටමත් මේ උදාරතර කුසලය අමා නිවන් සුව පිණිසම උපකාර වේවායි අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමෙන් සියලු ශාන්තියම වේවායි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.